ආයිබෝවන් සිලොන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. රස ගුණ සුවඳ එකතු කර ආහාර වේලක් රස කර ගන්නවා වගේම පිසගත් ආහාර වේලේ ගුණාත්මක භාවයේ ඒ වගේම සුරැකිව තබා ගන්න පුළුවන් සාකයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මිංචි වලින් එන ආවේනික සුවඳ වලට පුළුවන් අපේ ගත මෙන්ම සිතත් සුවපත් කරන්න. ඔබ දන්නවද මිංචි වලින් අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ගොඩක් තියෙනවා කියලා. විටමින් A, විටමින් C, විටමින් E, විටමින් K සහ විටමින් B වලින් මේ මිංචි ශාකය ගොඩක් පෝෂක ශාකයක් තමයි. ඒ වගේම තමයි මිංචි හදවත් රෝගවලට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. හෘද ස්පන්දන වේගයත් යහපත් මට්ටමින් තියාගන්න මිංචි අපට උදව් වෙනවා. අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් මිංචි ඉතාමත් අපිට ගුණදායකයි. මේ මිංචි වල තියෙනවා යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, ෆොස්ෆරස් ආදී වටිනා අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් තියෙනවා මිංචි වල. ඒ නිසා අපේ මේ මිංචි ශාකයත් පහසුවෙන්ම මොකද අපේ ගෙවත් එක අපට තියෙන්න ඕන ශාකයක්. ඒ වගේම තමයි අපේ මුළු තැන්ගෙට වස විසෙන් තොරව අපි කෑම වේලක් හදා ගන්නවා නම් මිංචි ඉතාමත් හොඳයි අපට අපේ ආහාර වේලකට එකතු කරගන්න. ඔබ දන්න මැදි බුරියානි එකක් අද හදනකොට මිංචි ලුණු මිරිස නැතුවම බෑ. මොකද මිංචි ලුණු මිරිසෙන් අපි ගන්න කෑමවල තියෙන ඒ කියන්නේ වස විස සියලුම දේ කොටස් ටික උරා ගන්න පුළුවන් මිංචි වලට. අද ගොඩාක් අය සම නිරෝගීමත්ව තියාගන්න, ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමින් තියාගන්න රූපලාවන්‍ය කටයුතු වලදී ස්වභාවික ක්‍රම හොයනවා. ඒ සඳහා හොඳම විසඳුමක් තමයි මිංචි. මිංචි වලට පුළුවන් ඇත්තටම කුරුලෑ ඉවත් කරන්න, හැමේ පැහැ ආරක්ෂා කරගන්න වගේම ශරීරයේ ඇතිවෙන ලප කැලල් වාගේ දේවල් නැති කරන්න. ඒ නිසා ස්වභාවික හොඳම ඖෂධ ගුණයක් තියෙන ඖෂධ ගහක් තමයි මිංචි. මිංචි පුළුවන් අපට මේ ස්වභාවික අපේ රූපලාවන්‍ය කටයුතුවලදී යොදා ගන්න අපට. ඔබ දන්නවද මිංචි ගොඩාක්ම වැවෙන්නේ යුරෝපීය රටවල. ඒගොල්ලෝ මේක ගොඩාක් ආහාර රස ගන්වන්න වගේම මේ ඖෂධ ගුණය නිසාම ගොඩාක් අය පාවිච්චි කරනවා. ලංකාවේ මේක වැවෙන්නේ අපේ කඳුකර ප්‍රදේශවල තමයි බහුලව වගා කරන්න පුළුවන්. පහසුවෙන්ම වගා කරගන්නත් පුළුවන්. උනාට හැබැයි අපටත් පුළුවන් නගර බදව වෙසෙන අපට නැත්නම් ග්‍රාමීය ප්‍රදේශවල හිටියත් මේ සූර්යාලෝකයට ඔරොත්තු දෙන විදියට පස හරියට හදාගෙන මිංචි පැලයක් අපේ ගෙවත්තේ හදාගන්න පුළුවන්. අපට ගන්න පුළුවන් පැලේ ඇත්තටම වෙළඳපොලෙන් ගන්න අපි අපේ කඳුකර ප්‍රදේශයෙන් එන පැලයක් තමයි ගන්න පුළුවන්. ඒ පස් මාධ්‍ය මේ අපි පහත රට ජීවත් වෙන අපට හරියන්නේ. ඒ නිසා අපි මේ පස මාරු කරගන්න ඕන. පස මාරු කරලා තමයි මිංචි අපට මෙහෙ වගා කරගන්න පුළුවන්. හොඳින් මිංචි වගා කරගන්න පුළුවන්. ඒ වගේම සීතල ප්‍රදේශවල වැවුනට මිංචි මෙහෙ වැවෙන්නේ හොඳින් හිරු එළිය තියෙනකොට. වැහි කාලවලදී මේක පොඩ්ඩක් දිලීර වෙනවා, කොළ කුණු වෙනවා, ගොඩක් නාස්ති වෙන්න බලන. ඒ නිසා අපට පුළුවන් පස හදාගෙන පොළව මට්ටමින් උස පාත්ති හදාගෙන නැත්නම් බඳුන් වල වවලා මේ මිංචි පැලයක් අපේ නිවසේත් අපට හදාගන්න. අපි බලමු එහෙනම් අපි වෙළඳපොලෙන් ගන්න මිංචි පැලයක් අපි පස් මාධ්‍ය මාරු කරලා නිරෝගීමත් පැලයක් විදියට අපේ ගෙවත්තේ අපි හදාගන්නේ කොහොමද කියලා. මේ දකින්න තියෙන්නේ ඔබට විස්කම්බය අඟල් 9ක් තියෙන පෝච්චියක් තමයි. මේ බඳුනේ අඩිය හිල් තියෙන්න ඕන මේ වගේ සිදුරු. මොකද හොඳින් ජලය වහණය වෙන්න ඕන. නැත්නම් සිදුරු තිබුණොත් නැතුව තිබුණොත් එහෙම මේකේ ජලය හිටිනවා. එතකොට හිටවන පැලේ අපි මොන වර්ගයේ වුණත් පැලේ කුණු වෙන නිසා අපි සිදුරු සහිත බඳුනක් තමයි මේ වගේ තෝරගන්න ඕන. සිදුරු නැත්නම් අපි ඒකේ සිදුරු හදා ගන්න ඕන. ඊළඟට අපට පුළුවන් මේකට උළු කෑලි සුවල්පයක් හරි නැත්නම් මල් පෝච්චි කෑලි මොනවා හරි මේ ගල් හරි මේකෙන් අපිට තට්ටුවක් දාන්න ඕන. මේ හිල් ටික වැහෙන්න පළමුවෙන්ම. මේ තියෙන්නේ මෙන්න මෙහෙම අපි ඒකට උළු කෑලි සුවල්පයක් තමයි දාන්නේ. දාලා අපි සිදුරු වහ ගන්නවා. මොකද නැත්නම් පස් හිර වුණොත් ජලය බහින්නේ නැහැ. හොඳින් ජලය වහණය සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම අපි උළු කෑලි සුවල්පයක් දැන් දාලා තියෙනවා. ඊළඟට අපට පුළුවන් මේකට පස් මාධ්‍යයක් හදා ගන්න ඕන. විශේෂයෙන්ම වැලි අපි මේ පස් මාධ්‍ය අපි දැන් හදලා තියෙන්නේ මේක. මේකට අපි එකතු කරලා තියෙන්නේ මතු පිට පස් කොටස් භාගයකුත් වැලි කොටස් එකකුත් ඒ වගේම තමයි කොම්පෝස් කාබනික පොර කොටස් එකක් එකතු කරලා තියෙනවා. කරදහයිය කොටස් එකක් සහ මේකට නම් අපි එළු පොර සුවල්පයක් දාලා තියෙනවා. හැබැයි මේ හැමදේම අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම වැලි මතු පිට පස් ඒ කියන්නේ කොම්පෝස් ඔය තුන විතරක් හරි අපට ඇති. හැම පොරම අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම පොහොබත් හරි පොල්ලලි කෑලි හරි අපි සුවල්පයක් පාවිච්චි කරන්න ඕනේ. මොකද තෙතමනය ටිකක් තියාගන්න අවශ්‍ය නිසා. මෙන්න මේ මාධ්‍ය කලවම් කරගත්ත පස් මාධ්‍ය තමයි මේ දකින්න තියෙන්නේ. මේක මේ හරි සැහැල්ලුයි. මේක මොකද වතුර හිටින්නේ නැහැ. ටක් ගාලා බහැලා යනවා.
ඒ නිසා මේකට පසෙන් එන දිලීර හානි හැම අඩු වෙනවා. ඒ නිසායි අපි මේ විදිහට මේ මාධ්‍ය හදාගෙන තියෙන්නේ. ඊන් පස්සේ අපට පුළුවන් මේ අපි දැන් මේ කලවම් කරගත්ත පස් මාධ්‍ය තමයි මෙන්න මේ බඳුනට අපි පුරව ගන්න ඕන පළමුවෙන්ම. මේක බලා ගන්න මේකෙන් අපි 3 කාලක් විතර එනකන් අපි පුරව ගන්නවා. මෙන්න මේ ගානට අපි පුරවලා ඊළඟට මේ දකින්න තියෙන්නේ අපි වෙළඳපළෙන් ගත්ත පැලයක් තමයි මේ තියෙන්නේ. මේක අපි වෙළඳපළෙන් ගත්ත මිංචි පැලයක්. මේක අපි බලමු උරේ ගලවලා මේකේ තියෙන්නේ තනිකර රතු පාට බොරළු පසක්. මොකද අපේ කඳුකර ප්‍රදේශවල තියෙන පසේ තමයි මේක හිටවලා තියෙන්නේ. මෙන්න මේ පැලයක් තමයි අපි වෙළඳපළෙන් ගන්නෙ. මේ දකින්න තියෙන මිංචි මෙන්න මේ මුල් යනවා. මේ යන්නේ පැල. මේවා තමයි ඉක්මනින් පැල වෙන්නේ. මෙන්න මේකේ මැටි පස ගොඩක් වැඩි. මේක නිසා තමයි ගොඩක් කුණු වෙන්න බලන අපිට මේක ප්‍රවේශමෙන් මෙන්න මේකේ පස් ටිකක් ඉවත් කරගන්න ඕනේ. මේ ගොඩාක් ඇලෙනවා මැට්ටක් තියෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේක මුල් වලට හානි නොවෙන්න ප්‍රවේශමෙන් මේකේ සුවල්පයක් එකතු කරගන්න ඕන. මොකද නැත්නම් මේකට වැහි වතුර වැටුණ ගමන් මේක කුණු වෙනවා. ඒ නිසා අපි මෙන්න මෙහෙම ඉවත් කරගන්නවා. මූල පද්ධතියට හානි නොවෙන්න අපට පුළුවන් මේක මෙන්න මෙහෙම එකතු කරලා මේ වගේ සුවල්පයක් අයින් කරගන්න. ඊට පස්සේ අපි දාන මාධ්‍යයට තමයි මේකේ මුල ගමන් කරන්නේ. එතකොට මේකට හානියක් වෙන්නේ නැහැ. මේ දකින්න පුළුවන් දවස් දෙකක් තුනක් තියෙද්දිත් මේකේ කොළ කුණු වෙනවා දකින්න පුළුවන්. ඒවා වගේ තමයි පැල. මෙන්න මේ ප්‍රමාණය අයින් වුණාම ඇති. අයින් කරලා අපිට පුළුවන් මේක අපි බඳුන මැදින් හරි මැදින් මෙන්න මෙහෙම තියෙනවා. දැන් තියලා නැවතත් ඉතුරු පස් මාධ්‍ය වලින් අපි මේක පුරව ගන්න ඕන. හරි පහසුයි අපිට මිංචි පැලයක් පහසුවෙන් හදා ගන්න. මෙන්න මේ ප්‍රමාණයට එනකම් අපි මේක පුරව ගන්නවා. මේකේ අඟලකට එකමාරකට පහලින් තියෙන පොඩි කට්ටයක්. අන්න ඒ කට්ටේ මට්ටමට ඉඩ තියා ගන්න ඕන. මේක තියෙනවා. ඊට පස්සේ මේක හොඳින්ම වැවෙනවා. ඊට පස්සේ අපට පුළුවන් මේකට ජලය එකතු කරන්න. ජලය එකතු කරලා දින 2-3ක් පමණ සාමාන්‍ය උදේ අවුවට තියලා ඊට පස්සේ පුළුවන් අපිට කෙලින්ම සූර්යාලෝකයට වැටෙන්න තියන්න. එතකොට මේක සාමාන්‍ය නරක කුණු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි බඳුනක වවනවා නම් ගොඩාක් වර්ෂාව කාලවලදී දිගටම වැස්ස ලැබෙද්දී අපි මේක උස්සලා අපට පුළුවන් වැස්ස අඩු තැනක තියන්න. වැහි වතුරට තමයි මේකට ලෙඩ හානි කියන්නේ ගොඩක් හානි සිද්ධ වෙන්නේ. කියන්නේ විශේෂයෙන්ම දිලීර හානි තමයි එන්නේ. දිලීර හානි එනවා නම් අපට පුළුවන් සාමාන්‍ය අපිට දිලීර නාශක තියෙනවා. දැන් අපි ස්වභාවික හදන දේවල්. නැත්නම් අපිට ෆාමසියකට ගිහිල්ලා කොන්ඩිස් යට 2-3ක් වතුර ස්වල්පයකට දිය කරලා මේකට ස්ප්‍රේ කරන්න. ඒකත් ඇති. මොකද ඒක වස විස නෙමෙයි. ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි පොර කාබනික පොර පාවිච්චි කරන්න. මේකට රසායනික පොර පාවිච්චි කරන්න එපා. මොකද මේක අපි ඔසු පැලයක්. මේක ඇත්තටම අපේ ආහාර වේල රස ගන්වන පැලයක් වුණාට මේක ඔසු ගුණය අතින් ඉතාමත් ඉහළ පැලයක්. ඒ නිසා මේකට වස විසෙන් තොරව තමයි මේක අපි හදා ගන්න ඕන. ඔබටත් පුළුවන් මෙහෙම හදාගත්තොත් පස් මාධ්‍ය මාරු කරලා සූර්යාලෝකයේ තියෙන සහිතකොත් අපට පුළුවන් මිංචි පැලයක් පැල කරගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම නැවත මේක පැල බෝ කර ගැනීමේදී මේ අතුරුකිලි පැල කරන්න පුළුවන්. පුරුකකින් කපලා සාමාන්‍ය ප්‍රොපගේට් කරන්න ඕනේ. එක උරේක පැල 3ක් හරි 2ක් හරි හිටවලා සෙවණ සහිත ස්ථානයක තියන්න හොඳින්ම මුල් වෙනවා. අපට පුළුවන් නැවත මේක වැඩි දියුණු කරගන්න. ඒ කියන්නේ අපේ වගාව වැඩි කරගන්න පුළුවන් මේ ආකාරයට. බිම හිටවන විශේෂයෙන්ම පස් ගොඩැල්ලක් වගේ හදලා උසම ස්ථානයක තමයි හිටින්න ඕන. මොකද නැත්නම් මේකට අර වතුර වැඩිපුර ලම් වෙද්දී දිලීර හානි වැඩි. ඒ වගේම තමයි ඔබ දන්නවා ඇති මිංචි සාමාන්‍ය කෘමි විකර්ෂකයක් වශයෙන් පාවිච්චි වෙනවා. ඒවා ඒ කියන්නේ මදුරු උවදුර සාමාන්‍ය වෙනත් කෘමීන්ගෙන් සහ අපි අතර තියෙන සම්බන්ධය නැති කරනවා. මොකද අපිට ඒ කෘමීන්ව අඳුනා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අපිට විසසයිස සතුන්. ඒ නිසා අපි මේ මිංචි වගා කරනවා කෘමි විකර්ෂකයක් වශයෙන්. ඒ වගේම තමයි ඒ වුණාට මේකට හැබැයි දලබුවන්ගේ හානිය තියෙන සමනලු විශේෂයක් මේකට බිත්තර දානවා. ඔබට දකින්න පුළුවන් මෙන්න මේ හානිය තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ කොලේ කාලා උදේ වෙනකොට මේ ගොඩක් කාලා මේකේ. මොකද අපි වාණිජ වගාවක් වශයෙන් මොකද මේක ඇත්තටම මේක වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. මේ අතු කපලා ගොඩක් වෙළඳපොලේ ඉල්ලුම තියෙනවා මේකට. ඒ නිසා මේක වාණිජ වගාවක් වශයෙන් කරනකොට ඔබට පුළුවන් මේකට කෘමිනාශකයක් පාවිච්චි කරන්න වෙනවා. කියන්නේ ස්වභාවික එකක්. අපි අර දුම්කල සුදු ලුණු සබම් වගේ මිශ්‍රණයක් යෙදීමෙන් මේ සමනල දාලන බිත්තර ඒක ඒ හානිය වළක්වා ගන්න පුළුවන්. මොකද සමනල්ලු වෙන්නේ නැහැ. මේකට බිත්තර දාන්න ඔබට පුළුවන් දකින්න මෙන්න මේ ඉන්නේ මෙයා උදේ ඉඳලා මේ දැන් මේ කාලා මේ යටට වෙලා ඉන්නවා සූර්යාලෝකයේ වැටෙනකොට. රාත්‍රී කාලෙට තමයි මේ සතා කන්නේ. මේකට අපි කෘමිනාශක යොදනකොට 4න් 5 කරන්න පුළුවන්. නැතිනම් මේ කොළ ටිකක් අකුලගෙන කෝෂය වගේ හදාගෙන ඒක ඇතුළේට වෙලා ඉන්නවා. මේ දකින්න පුළුවන්. මේක ඇතුලේ ඉන්නවා මෙයා. සූර්යාලෝකයේ අඩු වෙනකොට තමයි මෙයා එළියට ඇවිල්ලා කන්න ගන්නෙ. දවල් කාලේ රශ්මියට මෙයා ඇතුළට වෙලා ඉන්නවා. ඒ නිසා අපි කෘමිනාශක වගේ දේවල් පාවිච්චි කරද්දී උදේම හෝ හවස් කාලයට තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි මෙයාලා එළියට ඇවිල්ලා ඉන්නේ.
ඔබට මේ දකින්න තියෙන්නේ ඒ වගේ දලබුවා ඌ දවල් කාලය ගත කරගන්න සූර්ය රශ්මියට ඔරොත්තු දෙන්න බැරි නිසා ඌ මේ ගස් දෙකක අතු ටික කොළ ටික එකතු කරලා කෝෂයක් හදාගෙන තියෙනවා. අපි බලමු මේකේ මෙයාව ඉන්නවද කියලා. මොකද මේක ඇතුළට වෙලා තමයි දවල් කාලය ඔහු ගත කරන්නේ. මේ දකින්න තියෙන්නේ ඒ දලඹුවා තමයි. මෙයා මේ දැන් පත්‍ර අකුලගෙන මේක ඇතුලෙන් මෙයා එළියට එන්නේ අය හවස් කාලේ තමයි. මෙන්න මේ වාගේ ඔබේ වගාවේ බලන්න කොළ එකතු කරලා ගුලි ගුලි වාගේ මේ වගේ හදලා තියෙනවා නම් අන්න ඒක ඇතුලේ ඉන්නවා. මෙයා මොකද අපි බේත් ස්ප්‍රේ කරාට මෙයාට වදින්නේ නැහැ. අපි මේ කොළ ඒ වගේ ඒවා අපි හොඳට ඒ කොළ ටික දිගෑරලා බලලා අපි බේත් ගහද්දි ගහන්න ඕනේ. එසේනම් ඔබ මේ වෙන විටත් සිලෝන් ඇග්‍රි අපගේ channel එක subscribe කර නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඔබට පුළුවන් අපි දමන වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.